ආයුබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ සියත ටීවී ප්‍රවෘත්ති විකාශය සමගින් මම රුවන්ති බස්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. ගත වූ මාස 5 තුල ඩෙන්ගු රෝගීන් 11000ක්. කොළඹ වසංගත තත්ත්වය තව දුරටත්. මෝදිගේ පත්වීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් විය හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසයි. ඉන්දියාවට ප්‍රබල චණ්ඩමාරුතයක බලපෑම්. සිව්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට ලකුණු 301ක ඉලක්කයක්. දිවයින තුළ පවතින අයහපත් කාලුණ තත්ත්වයත් සමග සීඝ්‍රයෙන් පැතිර යන ඩෙන්ගු රෝගයේ හේතුවෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 11106ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අතුරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එය ප්‍රතිශතයක් ලෙස 60.1.8ක්. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙන්ගු රෝගීන් 3774ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1680ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 774ක් රෝගීන් වාර්තා වී තිබෙනවා. මේ අතරින් බස්නාහිර පළාතේ කිරුළපන, පාමංකඩ, මෝදර සහ මට්ටක්කුල යන ප්‍රදේශවල ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ ප්‍රදේශවල නිවැරදි බිත්තිවල ආලේපනය කිරීමට විශේෂ ඖෂධයක් ලබා දීමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් පැතිර යන ඩෙන්ගු රෝගයේ හේතුවෙන් ඩෙන්ගුයි සැක කෙරෙන රෝගීන් 500කට අධික සංඛ්‍යාවක් බෙවරි විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා ජාතික රෝහල ගත්තොත් එහෙම මේ මාසයේ දැන් අද දින වෙනකොට 500කට අධික සංඛ්‍යාවක් ඩෙන්ගු සැක කරන රෝගීන් බවට රෝහල් ගත වෙච්ච අය සටහන් වෙලා තියෙනවා. මේ මාසයේදී සාමාන්‍යයෙන් මීට මේ අගයෙන් භාගයකටත් අඩු සංඛ්‍යාවක් තමයි තිබුණේ. ඒ අනුව ගිය මාසෙ ඉඳලා මේ මාසයේ වෙන විට ඉතා ඉක්මනින් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ජනවාරි ඉඳලා මේ දක්වා මේ ඩෙන්ගු රෝගය නිසා මරණ 5ක් මේ රෝහල තුල වාර්තා වෙලා තියෙනවා. මේ අතර මේ දිනවල ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වීම මැඩලීමට සෞඛ්‍ය බලධාරීන් විශේෂ වැඩපිළිවෙළ රැසක් දියත් කර තිබෙනවා. රෝගයේ පාලනය සඳහා ජනතාවද සුවිශේෂී දායකත්වයක් ලබා දිය යුතු බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා. සෑම වසරකම මැයි ජූනි මාසවලදී සාමාන්‍යයෙන් ඩෙන්ගු තත්ත්වයේ ඉහළ යෑමක් දිවයිනේ පවතිනවා. මෙය පසුගිය වසර කිහිපෙම අපි අත්දැකලා තියෙනවා. කෙසේ වෙතත් මේ වසරේදී අපිට දකින්න පුළුවන් දේ තමයි මේ වැඩිවීමේ ප්‍රතිශතය ගිය වසරට වැඩිය මේ මාස කිහිපයේ වැඩිවීම. ඩෙන්ගු තත්ත්වයේ මේ පවතින වර්තමාන වකවානුවෙහි අපි ජනතාවට දෙන්න පුළුවන් ප්‍රධාන පණිවිඩය තමයි තමන්ගේ වත්ත, ඒ වගේම වැහිපීලි, නිවසේ ඒ ඕනෑම ස්ථානක ජලයේ එක් රැස් වෙන්න පුළුවන්, සුළු වශයෙන් හරි එක් රැස් වෙන්න පුළුවන් ස්ථාන තියෙනවා නම් ඒ ස්ථාන අනිවාර්යෙන් එසේ ජලයේ එක්තැන් නොවන තත්වයට පත් කරගන්න. ඉතින් ප්‍රධාන වශයෙන් ඩෙන්ගු රෝගය වළක්වා ගැනීම සඳහා මේ මදුරුවන් බෝවීම අඩු කර ගැනීම සහ ඒ වගේම මදුරුවන් දෂ්ට කිරීම අඩු කර ගැනීම තමයි අපිට කරන්න පුළුවන්. ඩෙන්ගු රෝගීන් වැඩි වශයෙන් ඉහළ යන වකවානුවක සාමාන්‍ය උණ තත්ත්වයක් ඇති වුවද ජනතාව වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. අපිට දැන් ඩෙන්ගු රෝගයේ නිශ්චිත රෝග ලක්ෂණ කියලා අපිට මේ නිශ්චිතවම ප්‍රකාශ කරන්නත් අමාරුයි. මොකද මේ තත්ත්වයන් වෙනස් වෙනවා. කොහොම වුණත් උණ, හිස රදය, ඒ වගේම ඇඟේ කැක්කුම එවැනි තත්ත්වයන් පවතිනවා නම් වෙනත් වෛරස් උණක් විදියට සලකන්න පුළුවන්. නමුත් විශේෂයෙන් ඒ උණ දින 2-3ක් පවතිනවා නම් අවශ්‍ය වෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම. සාමාන්‍යයෙන් දින 3 වෙනකොට රුධිර පරීක්ෂණයක් කර ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. ඉන්දිය නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට වාසි සහගත වන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කර ඇත්තේ වෝල් ස්ට්‍රීට් ජර්නල් මාධ්‍යවේදියෙකු සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්. ශ්‍රී
ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ නරේන්ද්‍ර මෝඩි මහතාගේ පත්වීම මගින් ඉන්දියාව ශීඝ්‍ර ආර්ථික වර්ධන කාල පරිච්ඡේදයකට අවතීර්ණ වන බවයි. ඒ හරහා රැකියා අවස්ථා උදා වීම, ජීවන තත්ත්වයේ ඉහළ යාම සහ ඉන්දියාවට කාර්යක්ෂම රජයක් හිමිවීම සිදුවන බව ඔහු පවසනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෙහිදී සඳහන් කර ඇති කරුණක් වන්නේ මීට පෙර සිටි නායකයන්ට සාපේක්ෂව මෝඩි මහතා සහ ಭಾರತೀಯ ජනතා පක්ෂය සර්ව සුබවාදී වෙළඳපොළ ක්‍රමයක් සැකසීමට යමක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි බවයි. ශ්‍රී ලංකාවද ඉන්දියාවේ ප්‍රධාන අපනයනකරුවෙකු වීම හේතුවෙන් එය මෙරටටද වැදගත් වනු ඇතැයි යන්න මහ බැංකුව අධිපතිවරයාගේ අදහසයි. ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දිය නව රජය ශක්තිමත් ව්‍යාපාරයන්ට මිතුරු රජයක් වන බවයි. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින් කියා සිටියේ ඉදිරියේදී ඉන්දිය නව රජය ශ්‍රී ලංකාවේ පාලනයේ වෙනසක් උදෙසා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි. සමහරව හිතනවා මෝඩි අග්‍රාමාත්‍යතුමා 13න් එහාට යන විසඳුමකට ආණ්ඩුව පොළඹවල තින්නේ. දැන් ආණ්ඩුව 13න් එහාට යන්න වෙනවා. නොගියොත් කණ්ඩ වෙනවා. සමහරව හිතනවා මෝඩි අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හිතකර ප්‍රතිපත්තියක් දරයි. අපි එක දෙයක් දන්නවා යුද්ධයේ අන්තිම කාලේ BJP පාලනයක් නම් ඉන්දියාවේ තිබ්බේ යුද්ධයට එරෙහි වෙන ප්‍රතිවිරෝධය ගැටුම මීට වඩා වැඩි. ඒ අනුව බැලුවම ඉන්දියාවේ කොංග්‍රස් පාලනයකට වඩා BJP පාලනයකින් ලංකාවේ දේශපාලන ස්ථාවර භාවයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න තියෙන හැකියාව වැඩි. දැන් විශේෂ නියෝජිතයෙක් ඉන්දියාවෙන් පත් කරන්න යනවා. 13න් එහාට බලය බෙදීම කරන්න කියලා ඉන්දියාව ශ්‍රී ලංකාවට යෝජනා කරනවා. මේ වෙන මොකක්වත් නෙවෙයි. ඊළඟ ජනාධිපතිවරණයට කලින් රෙජීම් චේන්ජ් එක පාලන තන්ත්‍රයේ වෙනසක් කරන්න ඕන කරන උගුල තමයි මේ යටවන්නේ. ඒවා වෙනකොට ආණ්ඩුවත් සමග ගැටෙන සමාජ මතය වර්ධනය වෙනවා. ඊළඟ ප්‍රධාන මැතිවරණවලදී ආණ්ඩුවට පාඩු වෙනවා. ඒ පාඩුව හදන්න ආණ්ඩුව මේ වැරදි උපායික ක්‍රියාමාර්ග වලට තල්ලු කරනවා. ඉතින් මේ හැම උගුලක්ම හරියට දැකලා වළක්ව ගන්න බැරි වුණොත් අර්බුද උත්සන්න වෙන එක වළක්වන්න බෑ. ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට පහර දී ඔහුගේ මෝටර් රථයට ගිනි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදු කරන බවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කොට්ටාශල අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට ඊයේ රාත්‍රී 8:45ට පමණ දොඩම්ගොඩ බෝම්බෝල ප්‍රදේශයේදී පාර දීමක් සිදු කර තිබෙනවා. ඔහු රාජකාරී සඳහා යන අවස්ථාවේදී පාර දීම සිදු කළ බවටයි ඔහු විසින් ප්‍රකාශ කර තිබෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට විශේෂ විමර්ශනයක් පවත්වනවා. ඒ වගේම පාර දීමට පැමිණි අයවලුන් කැබ් රථයකින් පැමිණි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඔහුට තුවාල සිදු කර බවට සඳහන් කර තිබෙනවා. ඒ වගේම එම මෝටර රථයට ගිනි තැබූ බවට සඳහන් කර තිබෙනවා. මේ සියලු කාරණා ගැන විමර්ශනය කරගෙන යනවා. විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මේ සඳහා යොදවනවා. ලෝක දුම්මැටි විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. දෙයක් පුබුදුමු මතින් තොරවෙමු දිවිය නංවමු යන්න මෙවර දුම්මැටි විරෝධී දිනයේ තේමාවයි. ඒ වෙනුවෙන් සියත ප්‍රවෘත්ති තබන සටහනක් දැන්. දුම්රැලි පිට කරමින් මොහු කරන මේ ක්‍රියාව මොහුට වීරත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිමිකම පෙන්වන සාධකයක් වෙන්න පුළුවන්. හැබැයි මොහු මේ සිදු කරන්නේ මොහු විසින්ම සියදී විනාසා ගැනීම. ශරීර සෞඛ්‍යයට එහෙම වෙද්දි මේ සිකරට්ටුව ඔහුගේ පොකැට්ටුවටත් තට්ටු කරනවා. දුම්වැටියට තවදුරටත් ඔබේ ජීවිතය අලු කරන්න, ඔබේ පොකට්ටුව හිස් කරන්න ඉඩ දෙනවද? ඒ තීරණය ගැනීමයි වගකීම අයිතිය ඔබට බාරයි.
විරාමෙන් පසු යළිත් දේශීය පුවත්. උතුරු මැද පළාතේ පවතින ගුරු හිඟියට පිළියමක් ලෙස උපාධිධාරී ගුරුවරුන් 1077 දෙනෙකුට ගුරුපත්වීම් ලබා දීම අද සිදු කෙරුණා. අන්තර් පළාත් ගුරු මාරුවීම් සහ ගුරුවරුන් විශ්‍රාම යාම නිසා උතුරු මැද පළාත තුළ හටගෙන තිබූ අධික ගුරු හිඟයට විසඳුමක් ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම නව බඳවා ගැනීම සිදු කර තිබෙනවා. ඉතිහාසයේ පළමු වරට උතුරු මැද පළාත් සභාව තුළ වැඩිම ගුරුවරුන් පිරිසකට ගුරුපත්වීම් ලබා දුන් අවස්ථාව මෙයයි. කැමැතිගොල්ලෑව සහ දිඹුලාගල අධ්‍යාපන කලාපවල සේවය සඳහා මෙම ගුරුවරුන් යෙදවීමට නියමිතයි. අද පෙරවරුවේ උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේ පැවති මෙම පත්වීම් ප්‍රදානය සඳහා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය සාලි දිසානායක මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 46 වන වියේ පසු වුණා. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.පී. දිසානායක මහතාගේ බාල සහෝදරයාද වන සාලිය දිසානායක මහතා මධ්‍යම පළාත් සභාවේ සභාපති ධූරයේ මෙන්ම අමාත්‍ය ධූරද හොබවා තිබෙනවා. දරුවන් දෙදෙනෙකුගේ පියකු වන මොහු කෙටි කාලයක් රෝගාතුරව සිටි අතර ඊයේ රාත්‍රී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අභාව ප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළා. දේහය මේ වන විට හඟුරංකෙත පිහිටි අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සඳුදා හඟුරංකෙත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අද රාත්‍රී 9 සිට පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය නිවේදනය කළා. කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජලනල එලීම හේතුවෙන් අද රාත්‍රී 9 සිට හෙට උදෑසන 6 දක්වා පැය 9ක කාලයක් ගාලුපාරේ ඩික්මන්ස් පාර හන්දිය සිට බම්බලපිටිය හන්දිය දක්වා සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජල සැපයීම අත්හිටුවනවා. එබැවින් එම ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තපා රැස් කරගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් පුවත්පත් විපරම. අද දිවයින පුවත්පත. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩුවීම ගණිත නිලධාරීන් කොළඹට කැඳවයි. මෝදිගේ කාර්ය මණ්ඩලයට ඥාති හිත මිතුරන් නැහැ. මෝදිගේ පදයට නැටුවොත් ශ්‍රී ලංකාව අවුල් වේවි. අරුන් තම්බිමුත්තු. අද ලංකාදීප පුවත්පත. කෝටි 10ක කල්පැන්න චොක්ලට් සීදුවෙන් අල්ලයි. පරණ ලේබල් වෙනුවට අලුත් ලේබල් දමා වෙළඳපොළට එවන්න හදලා. මෝදීත් සුස්මාත් ශ්‍රී ලංකාවේ සංචාරයකට එන තීරණයක්. උඩුබද්දාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ පහරදීමෙන් මහලු කතක් රෝහලේ. අද මව්බිම පුවත්පත. මෛත්‍රී තිස්ස ටිල්වින් චම්පික විමල් ඩියූ සමග රතන හිමි පොදු සටනකට වසී. දඹුල්ලේ ගමක දැරියන් 7ක් කුඩ්ඩන්ගේ අඹුවන් වෙලා. දැරියන් 7 දෙනාම අවුරුදු 12ත් 15ත් අතර. තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය පියවර ගත්තා. පොලිස් අධිකාරී පී.කේ. ඥානසේන. මහගෙදර තුල්සිට ඇමතිකම් නැති වෙන හැඩ. ලංකාවේ ලොකුම සුදු තිරුවානා නිදිය ඈවර කරන්නේයි. අද දිනමින පුවත්පත. අධ්‍යාපනය ගැන රනිල්ගේ චෝදනාව බොරුවේ. අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදු කිරීමට උපදෙස් දී නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. සියාම් ඝාතන සිද්ධිය. පොලිස් නිලධාරීන්ට තර්ජනය කළයි වාස්ටේරෙහි නඩුව සැප්තැම්බර් 12 වනදා. කාන්තා පොලිස් නිලධාරීන්ට අලුත් නිල ඇඳුමක්. ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ඊයේ ප්‍රබල චණ්ඩමාරුතයක බලපෑම් එල්ල වුණා. ඉන්දිය වාර්තා පැවසුවේ ඉන් ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ල වූ බවයි. නවදිල්ලි අගනුවරට ඊයේ සවස් භාගයේදී ඇදහැළුණු ප්‍රබල වර්ෂාපතනයත් සමග මෙම චණ්ඩමාරුතයේ බලපෑමද එල්ල වී තිබෙනවා. චණ්ඩමාරුතයත් සමග පැවති පැයට කිලෝමීටර් 90ක තරම් වූ වේගවත් සුළං ධාරා හමුවේ මහමාර්ග ආසන්නයේ තිබූ ගස් කඩා වැටීමෙන් නගරයේ ගමනාගමන කටයුතු සඳහාද දැඩි බලපෑම් එල්ල වුණා. එසේම ප්‍රබල සුළං ධාරා මගින් විදුලි රැහැන් පද්ධති රැසකටද හානි සිදුව ඇති බවයි ඉන්දිය මාධ්‍ය පවසන්නේ. වර්ෂාව සහ චණ්ඩමාරුතයත් සමගම දැඩි අන්ධකාරයක්ද පැතිරීම නිසා දහස් ගණනක් මහ ජනතාව බස් නැවතුම් පොළවල සහ දුම්රිය පොළවල් තුල බොහෝ වෙලා සිරවී සිට තිබෙනවා. එසේම මෙම වර්ෂාපතනයේ සහ චණ්ඩමාරුතය හමුවේ පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දිය මාධ්‍ය අනාවරණය කරනවා. දැන් ලෝ වටපුවත් කිහිපයක් කෙටියෙන්.
බාලවස්කාර දැරියන් දෙදෙනෙකු සමූහ ලෙස දූෂණය කර එල්ලා මරා දැමීමේ සිදුවීමට සම්බන්ධයයි සැක කෙරෙන පුද්ගලයන් 5 දෙනා අත්අඩංගුවට ගත් බව ඉන්දියා පොලිසිය පවසනවා. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වන බවයි වාර්තා වන්නේ. මේ අතර 15 පැවති මලයාසියානු පාසල් ශිෂ්‍යාවක් පුද්ගලයන් 38 දෙනෙකු විසින් සමූහ ලෙස දූෂණය කිරීමේ සිදුවීමක් පිළිබඳවද මලයාසියානු බලධාරීන් පරීක්ෂණ සිදු කරමින් සිටිනවා. සිරියාවේ ඇලපෝ නගරයට එල්ල වූ බැරල් බෝම්බ ප්‍රහාරය හමුවේ මෙම වසරෙහි මුල් මාස 5දී පමණක් පුද්ගලයන් 2000ක් ජීවිතක්ෂයට පත්වැතැයි බ්‍රිතාන්‍ය පදනම් කරගත් සිරියාවේ මානව හිමිකම් පිළිබඳ වූ සංවිධානයක් පවසනවා. එසේ මේගේ පිරිස අතර සිටින බහුතරයක් කාන්තාවන් හා කුඩා ළමුන් වන බවයි එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ. මහා ඛේදවාචකයක් බවට පත්වමින් පසුගිය වසරේදී ක්‍රියාත්මක වූ විරෝධතාවයන්හි වර්ෂ පූර්ණියට සමගාමීව කිසිදු සැමරුම් උත්සවයක් සංවිධානය නොකරන ලෙස තුර්කි අග්‍රාමාත්‍ය තායිප් එර්ඩෝගන් ඒ රට ජනතාවට නියෝග කර තිබෙනවා. තුර්කි ජිටුයි උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට විරෝධය පා ස්තාන්බූල් අගනුවර තක්සිම් චතුරස්‍රයේ පසුගිය වසරේ මැයි මාසයේදී ආරම්භ වූ දැවැන්ත මහජන විරෝධතා හමුවේ පුද්ගලයන් දහසක් ජීවිතක්ෂයට පත්ව තවත් දහස් ගණනක් තුවාල ලැබුවා. තායිලන්තය තුළ ජලිත් මැතිවරණයක් පවත්වන්නේ තවත් වසරක කාලයකින් පසුව බව එරට හමුදා පාලක පායුත් චාන් ඕචා පවසනවා. එම කාලවකවානුව තුළදී වර්තමානයේදී පවතින දේශපාලනික අර්බුදය නිමා කිරීමට කටයුතු කරන බව හමුදා පාලකවරයා වැඩිදුරටත් පවසනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සිව්වන එක්දින තරගයේ මෙවරවිට ලෝඩ්ස්හිදී පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසී දුණු එංගලන්ත නායක ඇලිස්ටර් කුක් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කළා. ලකුණු 301ක ඉලක්කයක් ඇතතිව එංගලන්තයේ මෙවන විට පිළිතුරිනම ක්‍රීඩා කරනවා. Again, that's not time, it's more of a club, but an effective club. There you go, tried it once too often. Why he's so well is beyond me. Called. That could well be the 100. They're coming back, and that will be the 100. And an excellent first ever 100 at Lords. His highest score. At the body. Well, he got away with one early. Straight to mid-off. Not time, not in the middle of the bat. Oh, gone. That's a very important. Where's that gone? Straight up. Jimmy Anderson gets on now. He doesn't usually drop those. Full toss. Found the gap on the onside. Boundary. Full toss again. Should be out. Cook takes a catch. Gets bat on ball, gets a boundary, gets 300. Spinners playing today as well. 2014 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලිය අවසන් මහා තරඟයේ හෙට පැවැත්වීමට නියමිතයි. ඒ කිංග්ස් 11 පංජාබ් හා කොල්කතා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතරයි. මේ අතර අවසන් මහා තරඟයට සුදුසුකම් තේරීමේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ චෙන්නයි සුපර් කිංග්ස් හා කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම් අතරයි. එම තරඟයේ විශිෂ්ට ලෙස ජය ගැනීමට කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියවාසී දිනාගත් චෙන්නයි කණ්ඩායමේ නායක මහෙන්ද්‍ර සිං ධෝනි ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පංජාබ් කණ්ඩායමට ආරාධනා කළා. යනුව පිටිට පිවිසි පංජාබ් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 6ක් තැවී ලකුණු 226ක් රැස් කරගත්තා. පංජාබ් ඉනිම ශක්තිමත් කරමින් දැවැන්ත පිතිහරඹයක නිරත වූ විරේන්ද්‍ර ශ්‍රීවාක් පන්දු 58කදී ලකුණු 122ක් රැස් කළා. ඊට 4 පහර 12ක් සහ 6 පහර 8ක් ඇතුළත්. ඊට අමතරව ඩේවිඩ් මිලර් ලකුණු 38ක් සහ එම් ඕරා ලකුණු 34ක් වාර්තා කළා. චෙන්නයි පන්දු වැවීමේදී නෙහරා කඩුළු 2ක් තවක් අතර පාණ්ඩියා ශර්මා අශ්වින් අතර එක් කඩුල්ල බැගින් පෙතී ගියා. ලකුණු 226ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි චෙන්නයි ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් තැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 202ක් පමණයි. චෙන්නයි ඉනිමේදී සුරේෂ් රයිනා ලකුණු 87ක් රැස් කළ අතර නායක මහෙන්ද්‍ර සිං ධෝනි නොතැවී ලකුණු 42ක් වාර්තා කළා. පංජාබ් පන්දු වැවීමේදී අවානා කඩුළු 2ක් තබා අතර ජෝසප් ශර්මා සහ පටෙල් අතර එක් කඩුල්ල බැගින් පෙතී ගියා. එයනු 2014 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ ජය ගැනීමට කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ විරේන්ද්‍ර ශ්‍රීවාක්. අදර නියමිත සියත ටීවී ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමවට පත් වෙනවා. යලිත් හෙටත් හමු වෙමු. සුබ රාත්‍රියක්.